ආයිබෝන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා බිස්කොම් YouTube channel එකට ඔයාලා හැමෝම. මම මගේ කලින් වීඩියෝස් කීපයකින්ම 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය කොමර්ස් විෂයට අදාළව ඒ පෙළ පොත්වල පාඩම් කීපයක්ම සාකච්ඡා කළා. මම මේ වීඩියෝ එකනත් බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය කොමර්ස් විෂයට අදාළව ඔයාලගේ පෙළ පොතේ තියෙන 8 වෙනි පාඩම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඒ තමයි මුදල් පොත සහ සුළු මුදල් පොත. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ කොටස් දෙකකින් වීඩියෝ දෙකක් වශයෙන් මේ පාඩම සාකච්ඡා කරන්න. පළවෙනි කොටස මුදල් පොත සහ දෙවෙනි කොටස සුළු මුදල් පොත වශයෙන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මුදල් පොත කියන සංකල්පය පැහැදිලි කරන්න සහ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් සියල්ලම කරලා ඔයාලට සරල පැහැදිලි නිරවුල් අවබෝධයක් මේ මුදල් පොත කියන සංකල්පය පිළිබඳව ලබා දෙන්න. ඉතින් කෙටියෙන් කියනවා නම් ඔයාලට මේ පෙළ පොතේ තියෙන විදිහට මේ තියරි කාරණා ටික හරියට ඉගෙන ගත්තොත් මුදල් පොත හැදින්වීම, මුදල් පොත කියන්නේ මොකක්ද? මුදල් පොතේ ද්විත්ව කාර්යය. ඊට පස්සේ මුදල් පොතේ ගනුදෙනු අපි සටහන් කරන්නේ කොහොමද? මුදල් පොත අනිකුත් ගිණුම් අපි තුලනය කරන්නේ කොහොමද? ඒ කියන්නේ ශේෂ කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි වට්ටම් ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද? ඒ වගේ විශාල දැනුම් සම්භාරයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වුණාට මම ඔයාලත් එක්ක මේ පාඩම සාකච්ඡා කරන්නේ මේකට සම්පූර්ණම වෙනස් විදිහකින්. ඒ කොහොමද කියනවා නම් මම මේ පොතේ තියෙන සියලුම අභ්‍යාස ටික, සියලුම ක්‍රියාකාරකම් ටික එකින් එක ඔයාලත් එක්ක පැහැදිලි කරනවා. ඒවට පිළිතුරු ලබා දෙනවා. ඉතින් ඒවා ඇසුරෙන් මම මේ තියරි කාරණා සියල්ලම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේ තියරි කාරණා එකින් එක ඔයාලත් එක්ක මේ විදිහට පිළිවෙලට සාකච්ඡා කරනවට වඩා මේ වගේ තියෙන අභ්‍යාස සහ ක්‍රියාකාරකම් කර ඔයාලත් එක්ක මේවා මේ තියරි කාරණා වලට එන එක වඩාත් සුදුසුයි. ඔයාලගේ මොළයට ඉක්මනින්ම යනවා. ඒක ඉක්මනින්ම මතක සිටිනවා සහ දීර්ඝකාලීනව මතක හිටිනවා. ඉතින් අපි වැඩි කතා වුණේ නැහැ. අපි යමු මේකේ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් වලට. හරි, මේ තමයි අපේ පළවෙනි අභ්‍යාසය, පළවෙනි නිදසුන. ඉතින් මේ ගාන කරන්න කලින් මම ඊටමත් වැදගත් දෙයක් කියන්න කැමතියි. ඒ තමයි අපි දැන් මේ කරන්නේ accounting part එකට අදාළ ගණන් කිහිපයක්. ඒ කියන්නේ ගිණුම්කරණයේ කොටසට අදාළ ගණන්. ගණන් හදන්න තමයි තියෙන්නේ. ඉස්සරහට යන්න සංකීර්ණ වෙනවා. ඉතින් මේ සංකීර්ණ වෙද්දී අපි අපේ පදනම බේස් එක හොඳ ශක්තිමත්ව දාගෙන ඉන්න ඕනේ. කියන්නේ අපි පටන් ගත්ත තැන අමතක කරන්න බෑ. මොකද පටන් ගත්ත තැන හරියට දාගත්තොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒක ඉස්සරහට යද්දි අමතක වෙනවා නම් අපිට මේ ගණන් කරන්න බැරුව යනවා. ඒක නිසා මම කියනවා මේකේ පදනම් වෙලා තියෙන්නේ මේ දිත්ව සටහන් නීතිය, දිත්ව සටහන් රීතිය කියන පාඩම යටතේ. ඉතින් මේ පාඩම හොඳටම බලා ගන්න, හොඳටම කරන්න. ඒක හොඳට ධාරණය කරගන්න ඊට පස්සේ මේ පාඩමට එන්න. මොකද මේ පාඩම් මුදල් පොත එතනින් එහාට තියෙන සියලුම පාඩම් පදනම් වෙලා තියෙන්නේ මේ දිත්ව සටහන් නීතිය කියන පාඩම යටතේ. ඉතින් මගේ අවවාදය තමයි ඒ පාඩම මේ මුදල් පොත කියන පාඩම කරන්න කලින් අර පාඩම හොඳටම බලා ගන්න, හොඳටම පුළුවන් කරගන්න. ඒක පුළුවන් වුණාට පස්සේ ඉස්සරහට යන්න. ඉතින් මේ පාඩමකට මම වීඩියෝ එකක් කරලා තිනවා. අනිවාර්යෙන් ඒක බැලුවේ නැත්තම් බලන්න. මේ පාඩම පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඉස්සරහට යන්න පුළුවන්. මම සරලව පැහැදිලි කරන්නම් මෙතනදිත් මොකද්ද මේ දිත්ව සටහන් රීතිය කියන්නේ කියලා. මේ රීතියෙන් පැහැදිලි කරන අපිට ගිණුම් වර්ග පහක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. වත්කම්, වියදම්, හිමිකම්, ආදායම්, වගකීම්. ඉතින් මේ දිත්ව සටහන් රීතිය කියන කොටසෙන් අපිට පැහැදිලි කරන්නේ වත්කමක්, වියදමක්. වැඩි වුණොත් අපි හර කරනවා, අඩු වුණොත් බැර කරනවා. ඒ වගේම හිමිකමක්, ආදායමක්, වගකීමක් වැඩි වුණොත් බැර කරනවා, අඩු වුණොත් හර කරනවා. මේක තමයි සරලම න්‍යාය. ඉතින් මේක හොඳින් මතක තියාගන්න ඕනේ අපිට ඉස්සරහට යන්න. අපි දැන් ඒක පැත්තකින් තියමු. අපි දැන් මේ ගාන හදන්න ගමු. දිනේ 1.1 ලදුපත් අංකයේ 1 විස්තරය බලන්න. රුපියල් 80000ක් ප්‍රාග්ධනය යෙදීම. මේ වගේ ගාණක් දැක්කම හැමතිස්සෙම බලන්න දැන් මේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක්. එතකොට මේ ගනුදෙනුවක හැමතිස්සෙම බලපෑම දෙආකාරයි ව්‍යාපාරයකට. අපි මේ ගිණුම් වල සටහන් තියද්දි ආකාර දෙකකට මේක බලපානවා. ඒක තමයි අපි මේ ද්විත්ව සටහන් මූලධර්මය කියලා ඉගෙන ගත්තේ. එතකොට මෙතනත් බලපෑම දෙආකාරයි. රුපියල් 80000ක් ප්‍රාග්ධනය යෙදීම කිව්වම අපේ ව්‍යාපාරයට මුදලින් රුපියල් 80000ක් ලැබෙනවා. ඒක එකක්. අනිත් එක තමයි ව්‍යාපාරයට රුපියල් 80000ක් ප්‍රාග්ධනය ලැබෙනවා. මේ එකම සංසිද්ධිය බලන කෝණ දෙකක්. ව්‍යාපාරයට රුපියල් 80000ක් මුදල් විදිහට හම්බෙනවා. ඒ වගේම රුපියල් 80000ක් ප්‍රාග්ධනීය විදිහට ව්‍යාපාරයට ලැබෙනවා. එතකොට අපි මේක කොහොමද සටහන් කරන්නේ? අන්නේ සටහන් කරන විදිහ තමයි දිත්ව සටහන් රීතීන් යටතේ ඕගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් බලන්න රුපියල් 80000ක්. ඒ කියන්නේ මුදල් වැඩි වෙනවා රුපියල් 80000ක්. එතකොට මුදල් කියන්නේ වත්කමක්. වත්කම් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් හර. එතකොට මුදල් ගිණුම හර කරන්න ඕනේ 80000ක් ප්‍රාග්ධනය කියලා.
මේ බලන්න මෙතන කරලා තියෙන මුදල් පොත හර කරලා. ඒ කියන්නේ වම් පැත්ත හර කරලා 80000ක් විස්තරය යටතේ තියෙන ප්‍රාග්ධනය. අනිත් සටහන මොකද්ද? මම කිව්වා ව්‍යාපාරයට ප්‍රාග්ධනය 80000ක් ලැබුණා කියලා. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? මොන ගිණුමක්ද? ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. එතකොට හිමිකම් ගිණුම වැඩි වෙලා. හිමිකම් ගිණුමක් වැඩි වුණොත් අපි දන්නවා ඒක බැර කරන්න. එතකොට අපි දැන් කලින් අදගත්තනේ ගිණුම් වර්ග කීපයක්. ඒ එකක් නම් කරනවා ප්‍රාග්ධන ගිණුම කියලා. ඒ ගිණුම බැර කරනවා 80000ක් විස්තරය යටතේ මුදල්. දිනය ලදුපත් අංකයේ ඒ තියෙන විස්තර ටික ඒ විදිහටම දාන්න. ඔයාලා දැනගන්න ඕන වැදගත් දෙයක් තමයි මේ විස්තරය යටතේ දාන්නේ හැමතිස්සෙම විරුද්ධ ගිණුමේ නම. දැන් ඒ කියන්නේ මුදල් පොතේ අපි 80000ක් ලිව්වා. මුදල් විදිහට 80000ක් ලැබෙන්නේ අපිට ප්‍රාග්ධනය. ඒ කියන්නේ ප්‍රාග්ධනය අපි දැම්ම විස්තරය යටතේ. ප්‍රාග්ධනය බැර වුණා 80000ක්. ප්‍රාග්ධනය විදිහට අපිට ලැබුණේ මුදල්. ඒක නිසා විස්තරය යටතේ මුදල් දැම්මා. හැමතිස්සෙම බලන්න මේ විරුද්ධ ගිණුම තමයි අපි මේ විස්තරය යටතේ දාන්නේ. ඉතින් මම මෙතන ඉඳන් ඉස්සරහට මේ දිනය ලදුපත් අංක විස්තරය ගැන කතා කරන්නේ නැහැ. මම වටිනාකම වෙන්නේ කොහොමද දිත්ත බලපෑම සහ ගිණුම් වල හර බැර තත්ත්වය ඔයාලට පැහැදිලි කරගෙන යන්නම්. ඒ ටික තමයි වැදගත්ම ටික. ඒ ටික හරියට ඔළුවට දාගන්න. මාත් එක්කම කරගෙන යන්න. 1 2 බලන්න වවුචර් අංකය 1. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් ගෙවීමක් වෙන්න ඕනේ. රුපියල් 45000ක වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම. බලන්න මොකද වෙලා තින්නේ? අපි සල්ලි දීලා බඩු අරගෙන. එතකොට වෙන්නේ අපි ගාව තියෙන මුදල් අයින් වෙනවා. වෙළඳ භාණ්ඩ අපි ගාවට එනවා. වෙළඳ භාණ්ඩ වැඩි වෙනවා, මුදල් අඩු වෙනවා. දැන් අපි මේක ගිණුම් කරන සමීකරණය නම් මොකද කළේ? ගිණුම් කරන සමීකරණයේදී නම් මුදල් අපි අඩු කරලා වෙළඳ භාණ්ඩ එහෙම නැත්නම් තොග වලට එකතු කළා 45000ක් නේද? ඒ වුණාට මෙතන වෙන්නේ මේ වෙන විදියක්. වෙළඳ භාණ්ඩම තමයි අපි ගිණුම නම් කරන්නේ ගැනුම් කියලා. වෙළඳ භාණ්ඩ ගත්තම අපි නම් කරන්නේ ගිණුම ගැනුම් කියලා. අපි බලමුකෝ දන්න විදිහට කරගෙන යන්න. සල්ලි දීලානේ ගන්න. ඒ කියන්නේ මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. වත්කම අඩු වෙනවා කියන්නේ බැර. එහෙනම් මුදල් පොත බැර කරනවා. මේ තියෙන මුදල් පොත බැර කළා 45000ක්. ඒත් බලන්න මේ විස්තරය වලට පුරුදුද කියලා. විස්තරය යටතේ තියෙන ගැනුම් කියලා. ඒක ටිකක් වෙනස් නේද? ඒක තමයි මෙතන විශේෂත්වය. මොකද අපි දැන් වෙළඳ භාණ්ඩ ගත්තට ගිණුම් කරන සමීකරණයේදී නම් තොග වලට එකතු කළා. ඒ වුණාට අපි මෙතනදී විශේෂ නමක් පාවිච්චි කරනවා. මේ වෙළඳ භාණ්ඩ කියන්නේ අපි විකුණන්න අරගත්ත භාණ්ඩනේ. ඒවට අපි කියනවා ගැනුම් කියලා. එතකොට අපි මේ සටහන් කරගත්ත ගිණුම නම් කරන්නේ වෙළඳ භාණ්ඩ කියලා නෙමෙයි. ගැනුම් කියලා. මේ බලන්න. මේන්න තියෙනවා ගැනුම් ගිණුම. එතකොට මේක විශේෂත්වය ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. අපේ ප්‍රධාන වියදම. ව්‍යාපාරික ප්‍රධාන වියදම ගැනුම්, ප්‍රධාන ආදායම විකුණුම්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි සල්ලි දීලා ගත්තනේ අපි මුදල් පොත බැර කරා. එහෙනම් මේක හර වෙන්න ඕනේ. හැමතිස්සෙම එහෙම හිතන්නත් එපා. මොකද අපිට ඕන වෙලාවක වරදින්න පුළුවන්. එකක් හරුණොත් එකක් බැර වෙනවා. ඒක හරි. ඒ න්‍යාය හරි. ඒ වුණාට හැමතිස්සෙම අපි බැර එකක් හර වෙන්නත් පුළුවන් අපේ අතින්. හර එකක් බැර වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හැමතිස්සෙම තර්කානුකූලව හිතන්න. ඒ කියන්නේ වත්කමක් වැඩි වුණොත් මොකද වෙන්නේ? වත්කමක් අඩු වුණොත්, හිමිකම් වගකීම් ආදායම් වැඩි වුණොත්, වියදමක් වැඩි වුණොත් මොකද වෙන්නේ? අන්න ඒ විදිහට හැම එකක්ම තර්කානුකූලව හිතන්න. එතකොට මෙතන අපි සල්ලි දීලානේ ගත්තේ. එහෙනම් මුදල් අඩු කළා, මුදල් බැර කළා. වෙළඳ භාණ්ඩ වැඩි වෙනවා. තොග වැඩි වෙනවා. ඒ වුණාට මම කිව්වා අපේ ගිණුම අපි තියන්නේ ගැනුම් කියලා. අපි ගැනුම් වියදමක් විදිහට තමයි සලකන්නේ. එතකොට වියදමක් වැඩි වෙලා. අපි දන්නවා වියදමක් වැඩි වුණොත් හර තමයි වෙන්නේ. ඒ කියන්නේ 45000 ගැනුම් ගිණුමක් හර කරනවා. ගැනුම් ගිණුමට හර කරනවා 45000. විස්තරය යටතේ මුදල්. විරුද්ධ ගිණුමේ නම. බලන්න 1.4 ලදුපත් අංකය 2 කියලා කියනවා. ඒ කියන්නේ මුදල් ලැබීමක් වෙලා තියෙනවා. රුපියල් 50000ක බැංකු ණය ගැනීම. හරිනේ. අපිට මුදල් ලැබෙනවා. ඒක එකක්. බැංකු ණය කියලා වගකීමක් ඇති වෙනවා. ඒක තමයි අනිත් එක. අපි මුදල් ලැබීම සටහන් කරමු. මුදල් ලැබෙනවා කියන්නේ වත්කමක් වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල් කියන වත්කම වැඩි වුණා. එහෙනම් මුදල් හර 50000යි. එවන් එක තමයි මෙතනින් සටහන් කරලා තියෙන්නේ. විස්තරයේ යටතේ බැංකු ණය. ඊට පස්සේ මුදල් වැඩි වෙනවත් එක්කම අපේ බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. වගකීමක් වැඩි වුණා. වගකීමක් වැඩි වුණා කියන්නේ බැර කරන්න. මොකක්ද ගිණුමේ නම? තියෙන ගිණුමට අපි යොදනවා බැංකු ණය කියලා ගිණුමක් ආරම්භ කරනවා. මේ තියෙන්නේ ඒක බැංකු ණය. එතකොට අරක හර වුණා නම් මේක බැරද? හැමතිස්සෙම එහෙම හිතන්න එපා. මම කියවනේ වගකීමක් වැඩි වෙන්නේ. වගකීම වැඩි වුණා කියන්නේ බැර. 50000ක් බැර කළා මුදල් කියලා. 1.8 වවුචර් අංකය 2 කියලා කියනවා. ඒ කියන්නේ මේක ගෙවීමක්. රුපියල් 8000ක ලී බඩු මිලදී ගැනීම.
මොනවද වෙන දිට්ඨ බලපෑම් බලන්න. ලී බඩු මිලදී අරන්. ඒ කියන්නේ අපේ ව්‍යාපාරේ තියෙන සල්ලි අපි ගාවින් නැති වෙලා. එහෙනම් මුදල් පොත බැර වෙනවනේ. මුදල් කියන වත්කම අඩු වෙනවනේ. ඒ කියන්නේ මුදල් බැර වෙනවා 8000. ඒක සටහන් කරලා ඉන්න මුලින්. මේ තියෙන්නේ මුදල් බැර 8000යි ලී බඩු කියලා. අනිත් සටහන මොකද්ද මේකේ? මුදල් අඩු වුණා, ලී බඩු වැඩි වුණා. ලී බඩු වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ලී බඩු කියන්නේ අපේ ව්‍යාපාරයට වත්කමක්. එතන මුදල් කියන වත්කම අඩු වෙනවා, ලී බඩු කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් අපි ලී බඩු කියලා ගිණුමක් ඕපන් කරනවා. ඒක හර කරනවා 8000ක්. මොකක් කියලාද? මුදල් කියලා. ඉතින් ලී බඩු ගිණුම හර කළා 8000ක් මුදල් කියලා. ඒකත් හරි. 1.15 වවුචර් අංකය 3 රුපියල් 6000ක කඩකුලිය ගෙවීම. වවුචර් අංකයක් කියන්නේ අනිවාර්යෙන්ම ගෙවීමක්. අපිට මේක බැලුවත් කොහොමද තේරෙනවා 6000ක කඩකුලිය කියන වියදමක් තමයි මේ ගෙවලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මුදල් මේ බලපෑම් සටහන් කරමුකෝ. රුපියල් 6000ක් අපෙන් අයින් වෙනවා. එහෙනම් මුදල් බැර 6000යි. ඉතින් මුදල් බැර කළා 6000ක් මොකක් කියලාද? කඩකුලිය කියලා. එතකොට කඩකුලිය කියලා ගිණුමක් අපි ආරම්භ කරනවා. ඒ කඩකුලිය කියනුම හර කරන්නේ. අරක බැර නම් මේක හර නෙමෙයි. කඩකුලිය කියන්නේ වියදමක්. වියදම් වැඩි වුණා. වියදමක් වැඩි වුණා කියන්නේ හර. 6000යි විස්තරය යටතේ මුදල්. 1.18 ලදුපත් අංකය 3 ඒ කියන්නේ මොකක් හරි ලැබීමක්. අත්පිට විකුණුම් වලින් 40000ක් ලැබීම. අත්පිට විකුණුම් වලින් 40000ක් ලැබිලා. මුලින්ම අපි මුදල් මේ ගනුදෙනුව සටහන් කරලා ඉන්න. රුපියල් 40000ක් ලැබිලානේ. එහෙනම් මුදල් පොත හර. මුදල් කියන වත්කම වැඩි වෙලානේ. ඒ කියන්නේ මුදල් පොත හර 40000යි විකුණුම් කියලා විස්තරයට දාමු. මුදල් පොත හර 40000යි විස්තරය යටතේ විකුණුම්. මේකේ අනිත් සටහන මොකක්ද? මුදලින් ලැබුණ 40000 අනිත් සටහන අත්පිට විකුණුම් වැඩි වුණා. විකුණුම් වැඩි වුණා. සරලවම කියනවා නම් විකුණුම් වැඩි වුණා. විකුණුම් කියන්නේ මොන ගිණුමක්ද? විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. ආදායමක් වැඩි වුණා කියන්නේ අනිවාර්යෙන් බැර. එහෙනම් අපි ගිණුමක් ආරම්භ කරනවා විකුණුම් කියලා. ඒක බැර කරනවා 40000ක් මුදල් කියලා. මේ තියෙන්නේ ඒක. විකුණුම් ගිණුම බැර 40000යි විස්තරය යටතේ මුදල්. බලන්න 1.20 ලදුපත් අංකය 4 ණය ගැතියෙකු වූ පවන්ගෙන් 30000ක් ලැබීම. පවන් කියලා ඉන්න ණය ගැතියෙක්ගෙන් 30000ක් ලැබිලා. මුලින් අපි දන්න එක සටහන් කරලා ඉන්නේ 30000ක් ලැබිලානේ. එහෙනම් මුදල් පොත හර 30000යි. මුදල් පොත හර 30000යි. මොකක් කියලාද? ණය ගැති පවන් කියලා. ණය ගැතියෙන්ගෙන් මේ ලැබිලා තියෙන්නේ. දැන් මේ අපි පළවෙනි සටහන් කරේ දෙවෙනි සටහන මොකක්ද? රුපියල් 30000ක් ව්‍යාපාරයට ලැබුණා. කාගෙන්ද ලැබුණේ? පවන් කියන ණය ගැතියගේ. ඒ කියන්නේ ණය ගැති කියන වත්කම දැන් අඩු වෙනවානේ. අපිට තියෙන වත්කමක් නෙමේ ණය ගැතිය. අපිට කවදා හරි යාගෙන් සල්ලි ලැබෙන්නේ. යාගෙන් සල්ලි ලැබුණම අපිට තියෙන වත්කම අඩු වෙවි යනවා. එතකොට වත්කමක් අඩු වෙද්දි මොකද්ද වෙන්නේ? වත්කමක් අඩු වෙද්දි බැර. එතකොට මුදල් හරකලා ණය ගැති පවන් බැර කරනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. පවන්ගේ ගිණුම බැර කරනවා 30000ක් මුදල් කියලා. හොඳට මතක තියාගන්න මෙතන තව වැදගත් එකක්. මෙතන පවන්ගේ ගිණුම කියලා විතරක් ලියන්න එපා. අනිවාර්යෙන්ම පවන් කියලා එක්ක වරහන් නැතුව ණය ගැති කියලා සඳහන් කරන්න, නැත්නම් ණය ගැති පවන්ගේ ගිණුම කියලා සඳහන් කරන්න. මොකද නැත්නම් අන්තිමට අපි මේ පවන් කියන්නේ කවුද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේම හොඳට පවන්ගේ ගිණුම කියලා වරහන් නැතුව ණය ගැති කියලා ගාගන්න. බලන්න ඊළඟ ගාන 1.24 වවුචර් අංකය 4 ණය හිමියෙකු වූ සුරත්ට 34000ක් ගෙවීම. දෙක ගමන් අපිට පළවෙනි සටහන දාන්න පුළුවන් 34000ක් ගෙවලා තියෙනවා. මුදල් බැර වෙනවා. ඒ කියන්නේ 34000ක්. 34000ක් මුදල් බැර. ඒක හරි. එතකොට මේ කාටද ගෙවන්නේ? ණය හිමියෙකු වූ සුරත්ට. ණය හිමියා කියන්නේ අපේ වගකීමක්. අපි වගකීමට ගෙවනවා කියන්නේ අපේ වගකීම අඩු වෙනවා. වගකීමක් කියන්නේ අපි කවදා හරි එයාට ගෙවන්න ඕනේ. කවුරු හරි වගකීමක් කියන්නේ අපි කවදා හරි එයාට ගෙවන්න ඕනේ. එතකොට දැන් ඒකෙන් චුට්ටක් ගෙවලා. එතකොට ඒ වගකීම ටික ටික අඩු වෙවි යනවා. ගෙවද්දි අඩු වෙවි යනවා. එතකොට දැන් මේ සුරත්ට 34000ක් ගෙවුවම මුදල් අඩු වෙනවා. ණය හිමි සුරත් කියන වගකීම අඩු වෙනවා. වගකීමක් අඩු වුණාම මොකද වෙන්නේ? වගකීමක් අඩු වුණාම හර. වගකීමක් වැඩි වුණොත් බැර. වගකීමක් අඩු වුණොත් හර. එහෙනම් ණය හිමි සුරත් කියලා ගිණුමක් ආරම්භ කළා. ඒක හර කරනවා 34000ක්. මේ තියෙන්නේ ඒක. සුරත්ගේ ගිණුම හර 34000යි. විස්තරය යටතේ මෙතන මුදල්, අතන මුදල් යටතේ ණය හිමි සුරත් කියලා තමයි ලියන්න ඕනේ.
එතකොට මෙතනත් අර විදිහටම සුරත්ගේ ගිණුම කියලා වරහන් ඇතුලේ ණය හිමි කියලා ලියන්න. ඒක ඔයාලගේම හොද්දට තමයි කරන්නේ. ඊළඟ එක බලන්න 1.25 වෝචර් අංකය 5 පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 5000ක මුදල් ගැනීම. මේ ගැනිලි තමයි සිදු කරලා තියෙන්නේ. එතකොට අපේ ව්‍යාපාරයේ මුදල් පොතෙන් මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා කියන්නේ මුදල් පොත බැර වෙනවා. ඒක සටහන් කරලා ඉමු මුලින්ම. ගන්න මුදල් පොත බැර ගැනිලි කියලා 5000යි. ඒ වගේම අපි ගැනිලි කියලා ගිණුමක් ආරම්භ කරනවා. ගැනිලි හර කරනවා 5000ක්. හරට බැර සමානයි. විරුද්ධ ගිණුම් වල නම් මේ විස්තරය යටතේ සටහන් කරනවා. ඊට පස්සේ එක බලන්න 1.26 ලදුපත් අංකය 5 රුපියල් 3000ක පොලි ආදායම් ලැබීම. පොලි ආදායම් ලැබීම කිව්වම අපි දන්නවා අපේ මුදල් පොත හර වෙනවා. අපිට සල්ලි ලැබෙනවා. එතකොට මුදල් පොත හර කරලා දක්වනවා 3000ක් පොලි ආදායම් කියලා. පොලි ආදායම් කියන්නේ ආදායම් ගිණුමක්. ආදායමක් වැඩි වෙනවා. පොලි ආදායම් කියන ආදායම වැඩි වෙනවා. ආදායමක් වැඩි වෙනවා කියන්නේ බැර වෙනවා. එතකොට පොලි ආදායම් කියලා ගිණුමක් ඕපන් කරලා ඒක බැර කරනවා 3000ක් මුදල් කියලා. මේ තියෙන පොලි ආදායම් ගිණුම බැර කරනවා 3000ක් මුදල් කියලා. අවසාන එක බලන්න 1.28 වවුචර් අංකය 6 විස්තරය 6000ක බැංකු ණය ආපසු ගෙවීම. අපිට තේරෙනවා දැක්ක ගමම්ම අපි සල්ලි ගෙවලා බැංකු ණය වෙනුවෙන් සල්ලි ගෙවුවම මොකද වෙන්නේ? මුදල් පොත බැර වෙනවා. අපි මුලින්ම මුදල් පොත බැර කරලා ඉමු 6000ක්. 6000ක් බැර කරනවා විස්තරය යටතේ බැංකු ණය. අපි මේ බැංකු ණයටනේ ගෙවන්නේ. බැංකු ණය කියන්නේ මොකක්ද? වගකීමක්. එතකොට මෙතන වගකීම අඩු වෙනවද වැඩි වෙනවද? අපසු ගෙවීමේදී බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. අපි ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවනේ. කියන්නේ අපිට තියෙන වගකීමේ කොටස අඩු වෙනවා. එතකොට වගකීම අඩු වෙනවා කියන්නේ හර වෙනවා. අපි බැංකු ණය කියලා ගිණුමක් කලින් තිබ්බා. ඒකටම හර කරනවා 6000ක් මුදල් කියලා. මේ තියෙන බැංකු ණය ගිණුම 6000ක් හර කරනවා මුදල් කියලා. හරි. එතනින් අපේ පළවෙනි නිදසුන ඉවරයි. ඒ ගාන ඉවරුණාට අපි එතනින් එහාට තවත් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ගිණුම් තුලනය කිරීම. එහෙම නැත්නම් ශේෂ කිරීම. ඒක කරන්නේ මෙහෙමයි. දැන් ගන්න අපේ පළවෙනි ගිණුම ප්‍රාග්ධන ගිණුම. මුදල් පොතට පස්සේ අපි ගැහුව ගිණුම ප්‍රාග්ධන ගිණුම. ඒකේ තියෙනවා මුදල් කියලා අපි ප්‍රාග්ධන විදිහට ගෙනාවා 80000ක්. එතකොට ඒ 80000 එතකොට බැර පැත්තේ ඒ සටහන විතරයි තියෙන්නේ. හර පැත්තේ කිසිම සටහනක් නැහැ. එතකොට අපි එකතුව වැඩි පැත්තේ ශේෂය ගන්නවා. දැන් මෙතන මේ සටහන විතරනේ තියෙන්නේ. ඒක නිසා අපි මේ 80000 මේ විදිහට ගත්තා මෙතනට. උඩින් සහ යටින් ඉරි කැලි ගහලා මෙතනටත් ඒ විදිහටම ඒ ගාන ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා මෙතනට ශේෂය පාගේ කියලා මෙතනින් ඉතුරු වෙලා එන ගාන. ඒ කියන්නේ මෙතන දැන් බිඳුව නිසා තමයි මෙතන 80000 වෙන්නේ. එහෙම නැතුව හිතන්න මෙතන 40000ක් විතර තිබ්බා කියලා හර පැත්තට. එහෙනම් මෙතනට 40000 එනවා. ශේෂය ඊගේ කියලාත් 40000 එනවා. මෙතන බිඳුවයිනේ තියෙන්නේ. මෙතන කිසිම වටිනාකමක් නැහැ. ඒක නිසා මෙතනට ඊළඟ මාසේ දිනේ දාලා ශේෂය ඊගේ කියලා දාලා ඉදිරියට ගෙනා ශේෂය පාගේ කියන්නේ පහළට ගෙනාපු ශේෂය දාලා මෙතන එන ගාන මෙතනට ගෙනියනවා 80000යි. එහෙම තමයි ගිණුමක් තුලනය කරන්නේ. ඊළඟ බලන්න කඩකුලී වියදම් ගිණුම. කඩකුලී වියදම් කියන්නේ වියදම් ගිණුමක්. වියදම් කියන්නේ සාමාන්‍යයෙන් හර ශේෂයක් තමයි තියෙන්නේ. එතකොට අපේ තියෙනවා හර ශේෂයක් මුදල් කියලා 6000ක. ඊට පස්සේ බැර පැත්තේ මුකුත් ශේෂයක් නැහැ. ඒක නිසා එකතුව වැඩි පැත්ත තමයි මේ හර පැත්ත. ඒ පැත්තම උඩින් සහ යටින් ඉරි කැලි ගහලා 6000 ශේෂය ගත්තා. ඊට පස්සේ මේ පැත්තට ඒ විදිහටම ඒ ගාන අරගෙන ඊට පස්සේ බලනවා අපි මේ පැත්තෙන් කීයක් ඉතුරුද කියලා. ඊට පස්සේ මෙතනත් බිඳුවයි. ඒක නිසා ශේෂය පාගේ කියලා දාගෙන බිඳුව නිසා 6000 ගත්තා. ඒකම ශේෂය ඊගේ කියලා දාගෙන 6000 ඊළඟ අවුරුද්දට එහෙම නැත්නම් ඊළඟ මාසෙට ගෙනිච්චා. දැන් බලන්න මුදල් පොත. මුදල් පොත කියන්නේ වත්කම් ගිණුමක්. වත්කමක සාමාන්‍යයෙන් ශේෂය හර පැත්තේ තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ශේෂය හර පැත්ත වැඩි වෙන්න ඕනේ. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. බැර පැත්ත වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා හර පැත්තේ සහ බැර පැත්තේ ශේෂ වෙන වෙනම එකතු කරලා වැඩි අගය ඔයාලට හොයාගන්න පුළුවන්. මෙතන හර පැත්තේ ශේෂය වැඩි මේ ටිකේ එකතුව ගත්තම එනවා 2,03,000ක්. ඊට පස්සේ ඒ අගයම බැර පැත්තට ගෙනහිලා දානවා. ඊට පස්සේ මේ අගයෙන් මෙතන එන අගයන් ටික මේ සියලුම අගයන් ටික අඩු කරනවා. ඒ නගේ තමයි මෙතන ශේෂය පාගේ කියලා එන්නේ. ඒකම ශේෂය ඊගේ කියලා ඊළඟ මාසෙට ගෙනියනවා. ඉදිරියට ගෙන ශේෂය 99000යි. මෙතන සරලවම වෙන්නේ මොකක්ද කිව්වොත් ඊළඟ මාසයට හෝ ඊළඟ අවුරුද්දට ඉතිරි ශේෂය ගෙනියන එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ හර පැත්ත වැඩි නම් ඒ පැත්තටම
වැඩි අගය ගෙනියනවා. බැර පැත්ත වැඩි නම් ඒ පැත්තෙන්ම වැඩි අගය ගෙනියනවා. තේරුම් ගන්න ඕනේ හර පැත්ත බැර පැත්තට වඩා වැඩි නම් ඉදිරියට ගේන ශේෂය හර ශේෂයක් වෙනවා. ඒ වගේම තමයි හර පැත්තට වඩා බැර පැත්ත වැඩි නම් ඉදිරියට ගෙනියන ශේෂය බැර ශේෂයක් වෙනවා. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. හරි. දැන් අපි කලින් හදපු ගාන පොඩ්ඩක් සරල ගානක්. ඒ සරල ගානෙන් ඔබට ගිහිල්ලා දැන් පොඩ්ඩක් සංකීර්ණ ගණන් හදන්න තමයි අපි යන්නේ. ඉතින් මේ සංකීර්ණත්වය එන්නේ මේ වට්ටම් එකතු වීමත් එක්ක. කෙටියෙන් කියනවා නම් වට්ටම් වර්ග දෙකක් තියෙනවා. එකක් වෙළඳ වට්ටම්, අනිත් එක මුදල් වට්ටම්. වෙළඳ වට්ටම් අපි සාමාන්‍යයෙන් ගිණුම් තියන්නේ නැහැ. අපි ගිණුම් තියන්නේ මුදල් වට්ටම් විතරයි. මුදල් වට්ටම් වර්ග දෙකක් තියෙනවා. දුන් වට්ටම් සහ ලද වට්ටම්. ඉතින් දැන් ටික ටික මේ මුදල් පොතටත් දුන් වට්ටම් සහ ලද වට්ටම් එකතු වෙනවා. අපි ඒ සම්පූර්ණ දුන් වට්ටම් සහ ලද වට්ටම් සහිත මුදල් පොතක් හදන්න කලින් මේ ණයගැතියන්ට සහ ණය හිමියන්ට දුන් වට්ටම් සහ ලද වට්ටම් ආදේශ කරලා පොඩි ගාණක් එකක් දෙකක් හදලා බලමු. මුලින් බලන්න මෙතන සාරංගගේ ව්‍යාපාරයේ කිසියම් වර්ෂයක 3.1 දිනට පහත දැක්වෙන ශේෂයන් පැවතුණි කියලා ණයගැති ශේෂ දෙකක් සහ ණය හිමි ශේෂ දෙකක් දීලා තියෙනවා. මුදල් ශේෂයක් දීලා තියෙනවා. ඊට පස්සේ මාර්තු මාසයේ පහත දැක්වෙන ගනුදෙනු සිදුවිය කියලා ගනුදෙනු 4ක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඒක සටහන් කරන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. ඉතින් මෙතනදී ණයගැතියෝ ණය හිමියෝ සටහන් කරන විදිහ අනුව තමයි අපේ මුදල් පොත එහෙම සකස් වෙන්නේ. ඉතින් අපි මෙතනින් පොඩි අවබෝධයක් ගමු. ඊට පස්සේ තව මේ වගේ ගණනක් හදමු. ඊට පස්සේ තමයි අපි මුදල් පොත ලොකු මුදල් පොතකට යන්නේ මේ ගණන් ඇතුළත්ව. ඉතින් බලන්න මේ වගේ ගණනක් දුන්නොත් මේ වගේ ගණන් එන්නේ නැති වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ගොඩක් වෙලාවට එන්නේ ලොකු මුදල් පොතක්. මේ වගේ ගණනකුත් එන්න පුළුවන් ඒ අතරතුර. ඉතින් බලන්න මේ වගේ ගානක් දුන්නොත් එහෙම මුලින්ම මේ ශේෂ ටික දාගෙන ඉන්න. අපි මෙතන ලෙජර් ගිණුම් වලට මේවා දාන්නනේ තියෙන්නේ. ප්‍රධාන මුදල් පොතට සහ ලෙජර් ගිණුම් වලට මේවා දාන්න තියෙන්නේ. ඉතින් අපිට මුදල් පොතක් ගහ ගන්න ඕනේ වෙනවා. ඒ වගේම මේ ණයගැතියන්ට බුද්ධි සහ සනෝත් කියන ණයගැතියෝ දෙන්නෙක් ගහ ගන්න අවශ්‍ය වෙනවා. මනීෂා සහ සිතුමිනී කියලා ණය හිමි ශේෂ දෙකක් ගහ ගන්න අවශ්‍ය වෙනවා. ඒවා ගහන්න ඊට පස්සේ අපි මේවා ටික ෆිල් කරගෙන යමු. හරි. ඊට පස්සේ මෙතන ශේෂයන් ටික දාගන්න. ණයගැති බුද්ධිට 40000ක්. අපි දන්නවා ණයගැතිය කියන්නේ වත්කමක්. මේ වත්කම් ශේෂ සාමාන්‍යයෙන් හර පැත්තේ තමයි තියෙන්නේ. එතකොට ණයගැති බුද්ධි කියලා අපි ගිණුමක් ආරම්භ කළා. ඒකේ ඉදිරියට ගෙන ශේෂය කියලා හර පැත්තේ දානවා 40000ක්. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ණයගැති සනෝද් කියලා හර පැත්තට 30000ක් දානවා. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයට වගකීමක්. වගකීම් සාමාන්‍යයෙන් බැර පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් මේ ඉදිරියට ගෙන ශේෂ ටිකත් බැර පැත්තට තමයි අපි දාන්න ඕනේ. ණය හිමි මනීෂා කියලා ගිණුමක් ආරම්භ කරලා 45000ක් බැර කරනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ සිතුමිනි ණය හිමි සිතුමිනි කියලා ගිණුමක් ආරම්භ කරලා ඒක බැර කරනවා 35000ක්. ඒක තමයි මේ තියෙන්නේ. මේ හැම එකක්ම ඉදිරියට ගෙනාපු ශේෂ. ඊට අමතරව මුදල් ශේෂයකුත් තියෙනවා ඉදිරියට ගෙනාවු ශේෂයක් 50000ක්. සාමාන්‍යයෙන් මුකුත් කියලා නැත්තම් බැර ශේෂයක් නම් අපිට දෙනවා මේක බැර ශේෂයක් කියලා. එහෙම කියලා නැත්නම් අනිවාර්යෙන්ම මේ මුදල් ශේෂය හර ශේෂයක්. මුදල් කියන්නේ වත්කමක් නිසා. මුදල් හර කරනවා 50000ක් ඉදිරියට ගෙනාපු ශේෂය කියලා. ඊගේ ශේෂය. මේ තියෙන්නේ ඒක. හරි. ඊට පස්සේ තමයි අපි ගනුදෙනු වලට යන්නේ. බලන්න කියනවා 3.5 බුද්ධිගෙන් ලැබූ මුදල රුපියල් 12500යි අඩු කළ වට්ටම 2500යි කියලා. ඊට කලින් බලන්න මුදල් පොතට අපි තවත් තීරු දෙකක් ඇතුළත් කරලා තියෙනවා. ඒ තමයි හර පැත්තට වට්ටම් තීරුවක් සහ බැර පැත්තට වට්ටම් තීරුවක්. මොකද මේ හර පැත්තට තියෙන වට්ටම දුන් වට්ටම්. දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට වියදමක් වෙනවා. ඒක තමයි මේ හර පැත්තට දාන්නේ. බැර පැත්තේ තියෙන වට්ටම් තීරුව ලද වට්ටම් තීරුව. ලද වට්ටම් කියන්නේ ව්‍යාපාරයට ආදායම. ඒක තමයි මේක බැර පැත්තට දාන්නේ. ඉතින් ඔයාලා ලියද්දි මෙහෙම වට්ටම් කියලා ලියන්න එපා. අනිවාර්යෙන්ම දුන් වට්ටම් කියලා හර පැත්තේ ලියන්න. ලද වට්ටම් කියලා බැර පැත්තේ ලියන්න. හරි. මෙතනින් බුද්ධිගෙන් ලැබිලා තියෙන්නේ 12500යි. අඩු කළ වට්ටම 2500යි. මේක දැක්කම ඔයාලට පොඩි ගැටලුවක් එන්න පුළුවන්. වට්ටම අඩු කළාට පස්සේද මේ 12500 එහෙම නැත්නම් වට්ටම අඩු කරන්න කලින්ද 12500 කියලා. ඒක පොඩ්ඩක් හොඳට හරියට බලලා තීරණය කරන්න. මෙතන බලන්න හොඳට බුද්ධිගෙන් ලැබූ මුදල 12500. ඒ කියන්නේ ඔක්කොම අඩු වෙලා අන්තිමට බුද්ධිගෙන් අපේ අතට ලැබිලා තියෙන මුදල තමයි මේ 12500 කියන්නේ. එහෙනම් මේ වට්ටම අඩු කරලා ලැබුණ අගය තමයි මේ 12500. එහෙනම් වට්ටම ලැබෙන්න කලින් අගය මීට වඩා වැඩි අගයක්. අඩු කළ වට්ටම 2500 කියලා තියෙනවනේ.
එහෙනම් ඒ 2500 එකතු කරන්න ඕනේ 15000යි. ඒක තමයි බුද්ධිගෙන් ලැබෙන්න තිබුණ අගය. ලැබූ මුදල 12500යි, ලැබිය යුතුව තිබූ අගය 15000යි. එතකොට අපි කොහොමද සටහන් කරන්නේ? මුලින්ම ලැබුණු මුදල සටහන් කරන්නකෝ. අපේ අතට ලැබුණු මුදල. අපේ අතට මුදල් ලැබුණොත් අපි මුදල් පොත හර ගන්නවානේ. එහෙනම් 12500ක් මුදල් පොත හර කරනවා. මේ තියෙන්නේ ඒක. හරි. 12500ක් හර කළා. ඒ වගේම තමයි අපි දැන් වට්ටම් තීරුවක් ගහලානේ තියෙන්නේ. දුන්න වට්ටම්. දැන් බුද්ධිගෙන් 12500ක් ලැබෙද්දි අපි වට්ටමක් එයාලට දීලා තියෙනවා. නේද? 2500ක වට්ටමක් දීලා තියෙනවා. sorry 15000ක් ලැබෙද්දි අපි වට්ටමක් දීලා තිනවා 2500ක. ඒක අපිට වියදමක් වෙනවා. ඒක දුන්න වට්ටමක්. දුන්න වට්ටම් කොහොමද හර පැත්තේ තියෙන්නේ. ඒ වට්ටමේ අගය 2500යි. එහෙනම් ඒ අගය දානවා 2500යි කියලා මෙතනට. ඉතින් මේ දෙකම එන්නේ බුද්ධි කියන ණය ගැති ශේෂයටමයි. දෙකම එන්නේ බුද්ධි කියන ණය ගැති ශේෂයට. අපිට යා මුදල් දීලා තියෙනවා 12500ක්. 15000ක අගය පියවන්න හදද්දි තමයි අපි 12500ක් විතරක් අරන් 2500ක් එයාට තියාගන්න කියලා දෙන්නේ. ඉතින් ඒක අපිට වියදමක් නිසා දුන්නට්ටම් වලට දැම්මා. එයාගෙන් ලැබුණ මිදුල විතරක් 12500 කියලා අපි දැම්මා. ඊට පස්සේ මේ ලැබුණු මුළු මුදලම අපි බුද්ධිට බැර කරන්න ඕනේ. මොකද එයාගෙන් ලැබෙන්න තිබ්බ ඔක්කොම මුදල දැන් ලැබෙනවානේ. ඒ කියන්නේ 15000ක් ගෙවද්දී මම කියන්නේ බුද්ධිගේ 40000ක් තියෙනවා ශේෂය. මෙයා 40000ම නෙමෙයි ගෙවන්නේ. 15000ක් තමයි ගෙවන්නේ. ඒ 15000ක් ගෙවද්දී ඒ 15000ට අදාළව අපි පොඩි වට්ටමක් දෙනවා. ඒක ගැන තමයි මම කතා කරන්නේ. එතකොට හරිනම් බුද්ධි බැර වෙන්න ඕනේ මේ 15000ම. බුද්ධි බැර වෙනවා තමයි මේ 15000ම. ඒක බැර කරන විදිහ වෙනස්. බලන්න. දැන් මෙතන වර්ග දෙකකින් තියෙන්නේ. එතකොට 12500ක් බැර කරනවා බුද්ධි. ඒකට දාන්නේ අපි විස්තරයේ විදිහට මුදල් කියලා. ඒක විතරක් නෙමෙයිනේ. බුද්ධි සල්ලි ගෙවලා තියෙනවානේ 15000ක්ම. ඉතින් මේ 15000ම එයාට බැර වෙන්න ඕන. ඉතින් අනිත් 2500ත් එයාටම බැර ගන්නවා. මොකද එයා ගෙවපු ගාන අපි බැර කරන්න ඕනේ. ගෙවපු ගාන එයාගෙන් අඩු කරන්න ඕනේ. දැන් එච්චර ගාන දැන් 15000කින් අපේ වත්කම අඩු වෙනවා. ඒක නිසා ඒක අඩු කරලා පෙන්වන්න ඕනේ. ඒ 2500 ලියනවා දුන්නු වට්ටම් කියලා. එතකොට හරිනේ. එයා 15000ක් ගෙව්වා. ඒක නිසා අපේ මුදල් පොතත් හර 15000යි. හරිනේ මේ 12500 එකතුව 15000යි. මුදල් පොත හර කළා 15000ක්. වෙන වෙනම තමයි කළේ. ඒ වගේම ණය ගැතියත් හර කළා බැර කළා 15000. ඒකත් වෙන වෙනම තමයි කළේ. ඒක හරියට අපි පෙන්වන්න ඕනේ මේක තමයි අපිට ලැබුණු මුදල. මේක තමයි අපි දුන්නු වට්ටම කියලා. හරි ඒක හරි. දෙවෙනි එක බලන්න 3.8 සනෝත්ගෙන් රුපියල් 10000ක ණය ලැබීමේදී අඩු කළ වට්ටම 100ට 5කි. දැන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි. දැන් කියලා තියෙන්නේ වෙන කතාවක්. සනෝත්ගෙන් 10000ක ණය ලැබීමේදී අඩු කළ වට්ටම 100ට 5යි කියලා. ඒ කියන්නේ එයා ගෙවන්න ඕනගේ 10000යි. එයා ඒ 10000 ගෙවද්දී යාට අපි 100ට 5ක වට්ටමක් දෙනවා. එතකොට 10000න් 100ට 5 බලන්න ඕනේ. 10000න් 100ට 5 කියන්නේ 500යි. එතකොට එයා 10000ක් ගෙවනවා. අපි කියනවා 10000ම එපා. අපිට දෙන්න 9500ක් විතරක් කියලා. එතකොට අපිට ලැබෙන්නේ 9500යි. අපි යාට කියනවා තව 500ක් ඔයා තියාගන්න කියලා. එයාගේ 500ක් ඔයා තියාගන්න කියලා. එතකොට අපිට ලැබෙන්නේ 9500යි. එයාට 500ක් වාසි, අපිට 500ක් අවාසි. ඒ කියන්නේ අපිට වියදමක් හට ගන්නවා 500ක. ඉතින් දාලා ඉන්නකො අපිට ලැබෙන මුදල අපිට ලැබෙන්නේ 9500යිනේ. මුදල් පොත හර කරනවා 9500ක්. ඒක තමයි මේ තියෙන්නේ. 9500 විතරද? වට්ටමක් දෙනවනේ අපි. දුන් වට්ටම් කියන ඒ වියදම තියෙනවනේ අපිට. ඒක 500යි. ඒකත් දානවා මේ මුදල් පොතේම වට්ටම් තීරුවට, දුන් වට්ටම් තීරුවට 500යි. එතකොට ඒක හරි. දැන් එයා අපිට 10000ක් ගෙව්වා. ඉතින් අපි එයාව 10000ම බැර කරන්න ඕනේ. 9500 විතරක් නෙමෙයි. 500 විතරක් නෙමෙයි 10000ම බැර කරන්න. ඉතින් අපේ තියෙනවනේ අපි ගහගත්තු ගිණුම සනෝත් ගිණුම. ඉතින් සනෝත්ට 10000ක් බැර කරන්න ඕනේ. බැර කරන්න එකපාරට නෙමෙයි පෙන්නලා දෙන්න ඕනේ මේක තමයි වට්ටම, මේක තමයි මුදල් ශේෂය කියලා. එයා මුදලින් ගෙවුවා 9500ක්. ඒක වෙනම දැක්කුවා. අපි දුන්න වට්ටම 500යි. ඒක වෙනම දැක්කුවා. හරිනේ. එතකොට ඒකත් හරි. 3.10 මනීෂාට ගෙවූ මුදල 12600යි. අඩු කළ වට්ටම 1400යි. මේ කියන්නේ වට්ටම අඩු කළාට පස්සේ අපි ගෙවලා තියෙන මුදල. ගෙව්වේ 12600යි. අඩු කරපු වට්ටම 1400යි. ඒ කියන්නේ අපි ගෙවන්න හදපු ගාන 14000යි.
අපි 14000ක් එයාට මනීෂාට ගෙවන්න හැදුවට මනීෂා කියලා තියෙනවා අපිට මට 14000ම එපා 1400ක් ඔයා තියාගන්න. ඒක මම දෙන වට්ටමක් කියලා. එතකොට ඒක අපිට පොඩි ආදායමක් වගේ නේද? ඒක අපිට ලද වට්ටමක්. එයාට ඒක වියදමක්. ඒ වුණාට අපිට ලද වට්ටමක්. ඉතින් මේක කොහොමද සටහන් කරන්නේ? මුලින්ම අපි ගෙව්ව ගාන සටහන් කරන්න. මනීෂාට ගෙවලා තියෙන්නේ හරිනම් ගෙවන්න ඕනේ 14000ක්. ඒ වුණාට ගෙව්වේ 12600යි. මුදල් වලින් 12600ක් බැර කරන්න. ඒක තමයි මේ. එතකොට අපිට ලැබිලා තියෙනවා වට්ටමක් 1400ක. ඒක අපිට ලද වට්ටම්. එතකොට මුදල් පොතේම බැර පැත්තේ අපි ලද වට්ටම් කියලා තීරුවකුත් ගැහුවා. එතනට දාන්න 1400. මේ තීරුවෙම තමයි දාන්න ඕනේ. 1400. හරි. එතකොට මනීෂාට අපි ගෙවන ගාණ තමයි මේ දෙකේම එකතුව. 12600 1400යි 14000ක් අපි මනීෂාට ගෙවනවා. ඒකෙන් වට්ටමක් එයා අපිට දෙනවා 1400ක. ඒක තමයි මේ සරලව පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේකම අපි ගෙනියනවා මනීෂාගේ ගිණුමට. මනීෂා කියන්නේ ණය හිමියෙක්. දැන් අපි එයාට ගෙව්වම ණය හිමිය කියන වගකීම අඩු වෙනවා. ඉතින් ණය හිමි වගකීම අඩු වෙනවා කියන්නේ ඒ ගිණුම හර වෙනවා. මනීෂා හර කරනවා 14000ක්. ඒ වුණාට ඒ දෙක වෙන වෙනම පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ මනීෂා ගිණුම 12600ක් හර කරනවා මුදල් කියලා 1400ක් හර කරනවා ලද වට්ටම් කියලා. ඊළඟ බලන්න 3.15 සිතුමිනීට රුපියල් 20000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 105කි. සිතුමිනීට 20000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 105කි. එතකොට අපි ගෙවන්න තියෙන වගකීම තමයි 20000. ඒ වුණාට අපි ගෙවද්දි 105ක වට්ටමක් දෙනවා. 20000න් 105 කියන්නේ 1000යි. එතකොට අපි 20000ක් එයාට ගෙව්වට සිතුමිනී කියනවා අපිට මට 20000ම එපා 1000ක් ඔයා තියාගන්න මට 19000ක් විතරක් දෙන්න කියලා. එතකොට ඒක එයාට වියදමක්. ඒක අපිට ආදායමක්. ඒක තමයි ලද වට්ටම. ඉතින් මුලින්ම මුදල් පොතේ සටහන් කරන අපි ගෙවපු ගාණ 20000ක් ගෙවන්න හැදුවට අපෙන් යන්නේ 19000යි. මුදල් පොත බැර ගන්නවා 19000ක්. සිතුමිනී කියලා. ඒ වගේම තමයි අපි හරි ගාණ බැර කරනම තියන්න ඕනේ. ඒ වගේම තමයි අපිට වට්ටමක් ලැබිලා තියෙනවා ලද වට්ටම් 1000යි. එතකොට 19000යි 1000 එකතුව 20000 වෙනවා. මුදල් පොත බැර වෙනවා 20000. ඒ වුණාට මතක තියාගන්න අපි ගෙව්වේ 19000ක් විතරයි. ඊට පස්සේ සිතුමිනී කියන්නේ වගකීමක් කලින් වගේමයි. වගකීම අඩු වුණා. ඒ කියන්නේ හර කරනවා සිතුමිනීව 20000ක්. හැබැයි වෙන වෙනම දක්වන්න ඕනේ. සිතුමිනී මුදල් හර කරනවා 19000යි. ලද වට්ටම් හර කරනවා 1000යි. එතකොට 20000 හැදෙනවා. ඉතින් මෙහෙම තමයි මේ වගේ සටහන් ගිණුම් තියන්නේ. හැබැයි මේක ඉවර නැහැ. අපි අපේ මුදල් පොතේ තියෙනවා දුන් වට්ටම් තීරුවක් සහ ලද වට්ටම් තීරුවක්. අපි මේ වගේ එකතුව ගන්න ඕනේ. බලන්න දුන් වට්ටම් තීරුව බලන්න 2500යි 500යි දුන් වට්ටම් තීරුවේ එකතුව 3000යි. ඒක අපි දුන් වට්ටම් කියලා තව ගිණුමක් ගහන්න ඕනේ. දුන් වට්ටම් ගිණුමක් ගහලා දුන් වට්ටම් කියන්නේ වියදමක්නේ. වියදමක් නිසා දුන් වට්ටම් හර කරනවා 3000ක්. අරක එකතුව. ඒ 3000 මෙතනට ගෙනාවා. හරි. ඊට පස්සේ ලද වට්ටම් ගිණුමත් ඒ වගේම එකතුව ගන්නවා. 1400යි 1000යි 2400යි. ලද වට්ටම් කියලා ගිණුමක් අර වගේම ගහනවා. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒක නිසා ලද වට්ටම් වලට බැර කරනවා 2400ක්. ඉතින් ලද වට්ටම් ගිණුම බැර කරනවා 2400ක් ණය හිමි කියලා. මේක ණය හිමි, මේක ණය ගැති. ඉතින් අපිට තියෙන්නේ ඔන්න ඔච්චරයි කරන්න. ඊට පස්සේ මේ ගිණුම් ටික ශේෂ කරන්න තියෙනවා. වැඩි පැත්තේ එකතු අරගෙන ඊට පස්සේ එකතුවම අනිත් පැත්තට ගිහිලා දාලා පාගේ ශේෂය කියලා අරගෙන අනිත් පැත්තෙන් ඊගේ ශේෂය කියලා ගන්නවා. ඒක සරලයි. ඔයාලට ඒක තේරෙනවා. අපි යමු ඊළඟ ගානට. හරි. මේ ගණන් බලන්න සපුමලීගේ ව්‍යාපාරයේ යම්කිසි වර්ෂයකට 3.1 දිනට පාත දැක්වෙන ශේෂයන් පැවතුණි කියලා ණයගැති ශේෂය 40000යි ණය හිමි ශේෂය 50000යි මුදල් ශේෂය 30000යි කියලා දීලා තියෙනවා. කලින් එකේ නම් අපිට පෞද්ගලික ණයගැතියන්ගේ නම් වලින් ශේෂයන් දුන්නා. ඒ වුණාට මෙතන මුළු ණයගැති ශේෂය එකතු අරගෙන දීලා තියෙනවා. ණය හිමි ශේෂයන්ගෙත් එකතු අරගෙන දීලා තියෙනවා. ඉතින් කලින් වගේම තමයි මේකෙත් කරන්න තියෙන්නේ. පෞද්ගලික ගිණුම් ගහන්න දෙයක් නැහැ. කෙලින්ම ගහන ණයගැති ගිණුම කියලා. ණය හිමි ගිණුම කියලා මුදල් ගිණුම කියලා. ඉතින් බලන්න ණයගැති ශේෂය 40000ක් තියෙනවා. ණයගැති කියන්නේ වත්කමක්. සාමාන්‍යයෙන් හරට ශේෂය දාන්නේ ණයගැති හර 40000යි ඉදිරියට ගෙනා ශේෂය කියලා. මේ තියෙන්නේ ඒක.
ණය හිමි ශේෂයේ බැර 50000යි. ණය හිමි කියන්නේ වගකීමක්. වගකීම සාමාන්‍යයෙන් බැර. එතකොට 50000ක් බැර කරනවා ණය හිමි ගිණුම ඉදිරියට ගෙන ආපු ශේෂය කියලා. මේ තියෙන්නේ ඒක. හරි. මුදල් ශේෂය හර කරනවා 30000ක් ඉදිරියට ගෙන ආපු ශේෂය කියලා. මුදල් කියන්නේ වත්කමක්. ඒක නිසා සාමාන්‍යයෙන් හරට අපි දාන්නේ. හරි. ඊට පස්සේ කියනවා 3.5 ණයගැතියන්ගෙන් ලැබූ මුදල 7600යි අඩු කළ වට්ටම 400යි. මෙතන කියන්නේ අපිට ලැබිලා තියෙන්නේ 7600යි අඩු කළ වට්ටම 400යි. ඒ කියන්නේ අපිට ණයගැතියන්ගෙන් ලැබිලා තියෙනවා 8000ක්. ඒ 8000 ලැබෙද්දී අපි 7600ක් විතරක් අරගෙන එයාට දීලා තියෙනවා 400ක් මේක ඔයා තියාගන්න කියලා. ඒ කියන්නේ අපි ඒක දුන්වට්ටමක් විදිහට වියදමක් විදිහට දකිනවා. ඒක එයාට ආදායමක්. ඒ වුණාට අපිට ඒක වියදමක්. එතකොට අපිට ලැබිලා තියෙනවා 7600ක් මුදල්. ඒක හර කරනවා 7600යි. ඒ වගේම අපි අඩු කරලා තියෙන වට්ටම අපිට දුන්වට්ටමක් 400යි. දුන්වට්ටම යටතේ ඒ කෙලින්ම දානවා. හරි. මේකම ණයගැතියන්ට අපි බැර කරන්න ඕනේ. දැන් ණයගැති කියන වත්කම අපෙන් අඩු වෙලා යනවනේ. වත්කමක් අඩු වුණාම බැර. එතකොට මුදල් යටතේ 7600ක් බැර කළා. දුන්වට්ටම් යටතේ 400ක් බැර කළා. ඒක හරි. 3.8 ණයගැතියන්ගෙන් 10000ක ණය ලැබීමේදී අඩු කළ වට්ටම 100%යි. මේක අර විදිහට නෙමෙයි වෙනස් විදිහට දීලා තියෙන්නේ. 10000ක ණය ලැබීමේදී අපි 100%ක් අඩු කරලා තියෙනවා. 10000න් 100%ක් කියන්නේ 500යි. එතකොට එයා 10000ක් දුන්නට අපි කියනවා 10000ම එපා. මට 9500ක් විතරක් දෙන්න. 500ක් ඔයා තියාගන්න කියලා. එතකොට අපිට ඒ 500 වියදමක්. එතකොට අපිට ලැබෙන්නේ 9500. ඒක අපි මුදල් පොත හර කරනවා. ඉතුරු 500ත් හර කරනවා. ඒක දුන්වට්ටම් කියන වියදම. ඉතින් මේ දෙකම ණයගැතියන්ට ආයෙත් අපි බැර කරන්න ඕනේ 9500 වෙනම මුදල් කියලා. අනිත් 500 වෙනම දුන්වට්ටම් කියලා. ඊළඟ එක බලන්න 3.10 ණය හිමියන්ට ගෙවු මුදල 4700ක් වූ අතර ලද වට්ටම 300කි. ඒ කියන්නේ අපි ණය හිමියන්ට ගෙවන්න හදලා තියෙන්නේ 5000ක්. අපි 5000ක් ගෙවන්න හැදුවට එයා කියනවා මට 5000ම එපා. මට 4700ක් විතරක් දෙන්න 300ක් ඔයා තියාගන්න කියලා. ඒක ඒගොල්ලන්ට වියදමක්. මේක අපිට ආදායමක්. ඉතින් අපි 4700ක් විතරයි ගෙවන්නේ. මුදල් පොත බැර වෙනවා 4700ක්. ඉතුරු ටික ලද වට්ටම ඒ කියන්නේ අපිට ආදායමක්. ඒකත් අපි බැර කරනවා මුදල් පොත 300ක් වට්ටම් තීරුව යටතේ. ඊට පස්සේ අපි මේ සටහන් කරපු ටික ණය හිමි ශේෂයන්ට දාගෙන යනවා. 4700 වෙනම සහ 300 වෙනම අපි ණය හිමියන්ට ගෙවනවා. එතකොට අපේ වගකීම අඩු වෙනවා. වගකීමක් අඩු වෙනවා කියන්නේ හර කරනවා 4700 සහ 300 ණය හිමි ගිණුම් වලට. 4700 300 4700 මුදල් යටතේ 300 ලැබූ වට්ටම් එහෙම නැත්නම් ලද වට්ටම් යටතේ. ඊට පස්සේ බලන්න 3.15 ණය හිමියන්ට 12000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 110යි. කලින් කිව්ව එකට වඩා වෙනස් විදිහකට අපිට දීලා තියෙන්නේ 12000ක ණය ගෙවද්දි 110ක වට්ටමක් දීලා. ඒ කියන්නේ අපි 12000ක් ගෙවන්න යද්දී එයා කියලා මට 12000ම එපා. මට මේකෙන් 1200ක් අඩු කරලා 1200ක් ඔයා තියාගෙන ඉතුරු ටික දෙන්න කියලා. එතකොට අපි ගෙවන්නේ 10800ක් විතරයි. අපේ මුදල් පොත බැර වෙනවා 10800ක්. ඒ වගේම ඉතුරු ටික අනිත් ටිකත් බැර වෙනවා 1200ක්. ඒක ලද වට්ටම. ඒක ආදායමක්. මේ දෙකම එකම සටහනේ ලියන්න ඕනේ. ඒක තමයි වැදගත් එක. ඊට පස්සේ මෙහෙම ලිව්වට පස්සේ ණය හිමි කියන්නේ කලින් වගේම වගකීමක්. ඒක අඩු වෙනවා. ඒක නිසා හර ගන්නවා 10800 සහ 1200 වෙන වෙනම හර කරනවා. ගාන 10800 මුදල් කියලා 1200 ලද වට්ටම් කියලා. ඉතින් මෙතනින් ඒ ගානත් ඉවරයි. ඒ වුණාට අමතක කරන්න එපා මම කලින් කිව්ව දේ. මොකක්ද? මේ වට්ටම් තීරුව අපි එකතු කරලා ගන්න ඕනේ. දුන් වට්ටම් සහ ලද වට්ටම් දෙකම. බලන්න දුන් වට්ටම් 900ක් තියෙනවා. ඒක අරන් ගිහිල්ලා තව ගිණුමක් ගහනවා දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් වලට හර කරනවා. දුන් වට්ටම් කියන්නේ අපිට වියදමක් නිසා. හර කරනවා 900. ඒ වගේමයි ලද වට්ටම් වලට යනවා දෙක එකතු 1500යි. ලද වට්ටම් අපිට ලැබිලා තියෙනවා මුළු ගාන 1500ක් ඒ කියන්නේ. ලද වට්ටම් කියලා ගිණුමක් ගහනවා. ඒක ලද වට්ටම් කියන්නේ ආදායමක්. බැර කරනවා 1500ක්. එතකොට මේ වගේ විස්තර යටතේ ලියන්නේ ලද වට්ටම් කියන්නේ ණය හිමි. ඒ කියන්නේ අපි ණය හිමියන්ට ගෙවද්දී අපිට ලැබෙන වට්ටමක් නිසා ණය හිමි කියලා දාන්නේ. දුන් වට්ටම් කියන්නේ අපිට ලැබෙද්දී අපි එයාලට දෙන වට්ටමක් නිසා තමයි. ඒ කියන්නේ ණය ගැතියන්ට දෙන වට්ටමක් නිසා තමයි ණය ගැති කියලා මෙතන දාන්නේ.
ඉතින් මේ ගාන මෙතනින් ඉවරයි. අපි යමු තව ගානකට. හරි, ඔන්න අපි ටිකක් ලොකු ගානකට ඇවිල්ලා තියෙනවා. දුන්නට්ටම් සහ ලදවට්ටම් සහිත ගානක්. ඉතින් අපි මේක පටන් ගමු. හිරිපිගේ ව්‍යාපාරයේ යම්කිසි වර්ෂයකට 3.1 දිනට පහත ශේෂයන් පවතී. ප්‍රාග්ධනය, ණය හිමියන් සුරංග තරංග, මුදල්, ණය ගැතියෝ, මල්කා, ඉමල්කා කියලා ශේෂ ටිකක් දීලා තියෙනවා. ඉතින් මේ ගනුදෙනු කීපයකුත් දීලා තියෙනවා. අපි කරන්න ඕනි මුලින්ම මේ ශේෂයන් ටික දාගෙන යන්න. ඉතින් මේවට අදාළ ගිණුම් හොයා ගහගන්න ඕනේ. මුලින්ම මුදල් පොත ගහගන්න. ඊට පස්සේ ප්‍රාග්ධනය, ණය හිමි සුරංග, ණය හිමි තරංග, ණය ගැති මල්කා, ණය ගැති ඉමල්කා කියලා ගිණුම් ටික ගහගන්න. හරි, ගිණුම් ටික ගහගත්තට පස්සේ මේවට අදාළ ශේෂයන් ටික දාගෙන යන්න. ප්‍රාග්ධනයේ ලක්ෂයයි කියනවා. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. ඒ කියන්නේ බැර ශේෂයක් තියෙන්නේ. ප්‍රාග්ධනයේ බැරට ලක්ෂයක් දානවා ඊගේ ශේෂය. ණය හිමි සුරංග 25000යි, ණය හිමි තරංග 15000යි. ණය හිමියෝ කියන්නේ වගකීම්, සාමාන්‍යයෙන් බැර ශේෂ තියෙන්නේ. ඉතින් සුරංග ණය හිමි බැර 25000යි. ඒ වගේමයි තරංග ණය හිමි බැර 15000යි. මුදල් ශේෂයක් තියෙනවා 80000ක. මුදල් සාමාන්‍යයෙන් වත්කම් නිසා හර ශේෂයක් තියෙන ඉදිරියට ගෙන ආපු ශේෂය 80000යි. ණය ගැති මල්කයි මල්කා 40000 සහ 20000. මල්කා ණය ගැති කියන්නේ සාමාන්‍යයෙන් වත්කම් ගිණුමක්. ඒක නිසා හර ශේෂයක් තමයි තියෙන්නේ. ඉදිරියට ගෙන ආ ශේෂය මල්කගේ 40000යි. ඉමල්කගේ 20000යි. ඉතින් දැන් අපිට පුළුවන් මේ ගනුදෙනු වලට යන්න. බලන්න පළවෙනි ගනුදෙනුව 3.2 ලදුපත් අංක 65 යටතේ මල්කගෙන් 8000ක් ලැබුණා. සල්ලි ලැබිලා තියෙන්නේ මුදල් පොත හර කරනවා 8000යි. මල්ක කියන්නේ ණය ගැතියේ, ණය ගැතියෝ බැර වෙනවා. කියන්නේ ණය ගැති කියන්නේ වත්කමක්. ණය ගැතියගෙන් සල්ලි ලැබිලා කියන්නේ ණය ගැති කියන වත්කම අඩු වෙලා. ඒ කියන්නේ ණය ගැති කියන වත්කම බැර වෙනවා. මල්කා ණය ගැතියා බැර වෙනවා 8000ක්. 3.5 වවුචර් අංක 40 යටතේ අත්පිට ගැනුම් 35000යි. පිට ගැනුම් කියන්නේ අපි සල්ලි දීලා බාණ්ඩ ගන්නවා 35000ක. මුදල් අඩු වෙනවා, මුදල් බැර වෙනවා කියන්නේ 35000ක්. ඒක දානවා මොකක් කියලාද බැර වෙන්නේ? ගැනුම් කියලා. මම කලින් කිව්වනේ අත්පිට ගැනුම් කියලා බැර වෙනවා මුදල් පොත. එතකොට ගැනුම් කියලා අපි ගිණුමක් ගහ ගන්න ඕනේ. ගැනුම් හර කරනවා. ගැනුම් කියන්නේ මම කිව්වා වියදමක්. ගැනුම් හර කරනවා 35000. හරි, 35000 විස්තරය යටතේ මුදල්. ඒකත් හරි. ඊට පස්සේ බලන්න 3.8 වවුචර් අංක 41 යටතේ සුරංගට 6000ක් ගෙවනවා. සුරංගට 6000ක් ගෙවනවා. සුරංග කියන්නේ ණය හිමියෙක්. එයාට අපි 6000ක් ගෙවනවා. එතකොට මුදල් පොත බැර වෙනවා 6000යි. සුරංග කියන ණය හිමියා හර වෙනවා 6000යි. සුරංග කියන්නේ ණය හිමියෙක්. අපි යාට මුදල් ගෙවද්දී ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ඒ කියන්නේ ඒ ගිණුම හර වෙනවා. ඒකත් හරි. 3.10 ලදුපත් අංක 66 යටතේ ඉමල්කගෙන් 12000ක් ණය වෙනුවෙන් මුදල් ලැබීමේදී 100%ක වට්ටමක් දෙන ලදී. 12000ක ණය වෙනුවෙන් මුදල් ලැබීමේදී 100%ක වට්ටමක් දෙනවලු. හරි. ඉමල්ක කියන්නේ ණය ගැතියෙක්. එතකොට 12000ක් තමයි එයා අපිට ගෙවන්න හදන්නේ. 12000ක් එයා අපිට දෙද්දි අපි කියනවා 12000ම එපා. මට 100%ක වට්ටමක් ඔයා තියාගෙන ඉතුරු ටික දෙන්න. එතකොට 12000න් 100% කීයද? 600යි. 11400ක් විතරයි අපිට ලැබෙන්නේ. අපි 600ක් එයාටම දෙනවා. ඒ කියන්නේ එයාට ඒක ආදායමක්, ඒ වුණාට අපිට ඒක වියදමක්. අපි දුන්නට්ටම් තීරුවේ 600ක් පෙන්වන්න ඕනේ. 11400ක් මුදල් ලැබුණා කියලා පෙන්වන්න ඕනේ. ඒක තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ විස්තරයට දාන්න ඕනේ ඉමල්කා කියන ණය ගැතියව. ඉතින් මේකම අපි ඉමල්කා කියන ණය ගැතියට බැර කරන්න ඕනේ. එයාගෙන් අපිට සල්ලි ලැබුණානේ. ණය ගැති කියන වත්කම අඩු වුණානේ. එතකොට වත්කමක් අඩු වුණොත් බැරනේ. ඒක නිසා ඒ ගිණුමට බැර කරනවා. මේ දෙක වෙන වෙනම පැහැදිලිව දක්වලා 11400ක් මුදල්, ඒ වගේමයි 600ක් දුන්නට්ටම් කියලා. ඊළඟ බලන්න 3.12 වවුචර් අංක 42 යටතේ තරංගට 10000ක ණය ගෙවීමේදී 108ක වට්ටමක් ලැබිනේ. තරංගට 10000ක ණය ගෙවද්දී 108ක වට්ටමක් ලැබිලා. තරංග කියන්නේ අපිට ණය හිමියෙක්. අපි යාට දැන් සල්ලි ගෙවන්න තමයි යන්නේ. ඉතින් එහෙම ගෙවන්න යද්දී අපි දැන් ගෙවන්න හදන්නේ 10000.
ඒ වුණාට අපි යාට 10000ක් දුන්නම එයා කියනවා මට 10000ම එපා. 108ක වට්ටමක් දෙන්නම් ඔයා ඉතුරු ටික විතරක් මට දෙන්න කියලා. ඉතින් 10000න් 100ට 8 කීයද? 800යි. අපිට වට්ටමක් ලැබෙනවා 800ක්. අපි ගෙවන්නේ 9200ක් විතරයි. එතකොට ඒක අපි ගෙවන නිසා මුදල් පොත බැර කරනවා 9200යි. ඉතුරු ටික වට්ටම 800ක් වට්ටම් මේක ලද වට්ටම් විදිහට අපි දක්වනවා. ඉතින් ඒක ඒ විදිහට බැර කළා විතරක් මාදි හර කරන්නත් එපා. ඒක නිසා තරංග කියන ණය හිමි ගිණුමට අපි ඒක හර කරනවා මේ 10000ම වෙන වෙනම පෙන්නලා දීලා. මේ තියෙන්නේ ඒක 9200ක් මුදල් යටතේත් 800ක් ලද වට්ටම් යටතේත් හර කරනවා. ඊට පස්සේ බලන්න 3.15 ලදුපත් අංක 67 යටතේ විකුණුම් වලින් 16000ක චෙක් පතක් ලැබී ඇත. ඒක ලේසියිනේ. මුදල් පොත හර වෙනවා. ඇත්තටම මුදල් පොත නෙමෙයි මෙතන හර වෙන්න ඕනේ චෙක් පතක්නේ ලැබිලා තියෙන්නේ. බැංකු තමයි හර වෙන්න ඕනේ. බැංකු කියලා ගිණුමක් නැති නිසා අපි මුදල් පොත හර කරලා එතනට චෙක් කියලා දාමු. මුදල් පොත හර කළා 16000ක් විකුණුම් කියලා හැබැයි චෙක් කියලා වරහන් ඇතුලේ දාන්න. විකුණුම් කියලා ගිණුමක් ගහනවා. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායමක් වැඩි වෙනවා කියන්නේ බැර වෙනවා. ඒක නිසා විකුණුම් ගිණුම බැර කරනවා 16000යි. මේක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ කියනවා 3.18 වෙනිදා ලදුපත් අංක 68 යටතේ මල්කගෙන් ලැබුණු මුදල 6650ක් වූ අතර අඩු කළ වට්ටම 350කි. ලැබුණු මුදල 6650. අපේ අතට ලැබිලා තියෙන්නේ 6650යි. අපි අඩු කළා 350ක්. අපිට සල්ලි දෙද්දි මෙයා දීලා තියෙනවා 7000ක්. ඒත් 7000ක් දෙද්දි අපි 7000ම අරන්නේ 350ක් එයාට ආයෙත් දීලා තියෙනවා. ඒක තමයි සරලව කියනවා නම් වෙලා තියෙන්නේ. ඉතින් 6650ක් ලැබිලානේ. ඒක මුදල් පොත හර කරමු 6650. 6650 හර ඒ වගේම තමයි 350යි වට්ටමත් අපි දාන්න ඕනේ දුන් වට්ටම් කියලා. ඒකත් දැම්මා. යන්නේ කොහෙටද විස්තරය මල්කා කියන ගිණුමට. මල්කා කියන්නේ ණය ගැටියෙක්. දැන් ණය ගැටියෝ අඩු වෙනවා. ණය ගැටියෝ කියන්නේ වත්කමක් අඩු වුණාම බැර වෙනවා ණය ගැටියෝ. අපි ඒක අඩු කරලා දක්වමු. මුදලින් 6650යි. ඒ වගේම දුන් වට්ටම් 350යි. ඊළඟ බලන්න 3.20 වවුචර් අංක 43 යටතේ සුරංගට 8000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 400කි. සුරංගට අපි 8000ක ණය ගෙවද්දි අඩු කරලා තියෙනවා රුපියල් 400ක්. එතකොට අපි ඇත්තටම ගෙවලා තියෙන්නේ කීයද? 7600ක් විතරයි. ඉතින් මුදල් පොත බැර ගන්නවා 7600ක්. ඒ වගේම තමයි 400ක වට්ටමක් අපිට ලැබිලා තියෙනවා. ඒක ලද වට්ටම යටතේ පෙන්නනවා 400ක්. මේ දෙකම යන්න ඕනේ සුරංග කියන ණය හිමියට. ණය හිමියෙක් අඩු වෙනවා. වගකීමක් අඩු වෙනවා. ඒ කියන්නේ සුරංග ණය හිමියා හර වෙනවා. මේ දෙක වෙන වෙන වශයෙන් පෙන්වන්න ඕනේ. 7600ක් මුදල් යටතේ 400ක් ලද වට්ටම් යටතේ. ඊළඟ බලන්න 3.24 ලදුපත් අංක 69 යටතේ විකුණුම් වලින් රුපියල් 6000ක මුදල්ද 7000ක චෙක් පත්ත ලැබී ඇත. අපිට ව්‍යාපාරයට ලැබිලා තියෙනවා 6000ක මුදල් සහ 7000ක චෙක් පත්. මුදල් නම් සාමාන්‍ය විදිහට අපි ගිණුම් තියෙනවා මුදල් හර 6000යි. ඒ වගේම විකුණුම් බැර 6000යි. මෙතන මේ දෙකේම එකතුව තමයි පෙළ පොතේ දාලා තියෙන්නේ 13000 කියලා 6000 සහ 7000 එකතුව. එතකොට මම මුලින්ම දැම්මා 6000 ඊට පස්සේ 7000ක් චෙක්පත් වලින් ලැබිලානේ. අපි ඒකත් සටහන් කරලාම ඉන්නේ. 7000ක් චෙක්පත් වලින් ලැබිලා ඒකත් 7000 කියලා ලියලා විකුණුම් යටතේ නමුත් වරහන් වල චෙක් කියලා ලියනවා. එතකොට මේ දෙකේම එකතුව තමයි පෙළ පොතේ අරන් තියෙන්නේ 6000 සහ 7000 එකතුව 13000 කියලා විකුණුම් ගිණුමට බැර කරලා තියෙනවා. අපිට එහෙමත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැටලෙනවා වගේ නම් 6000 මුදල් කියලා ලිව්වා ආයෙත් 7000 මුදල් කියලා ලිව්වා. එහෙම කළා කියලා කිසිම වැරද්දක් නැහැ. ඊට පස්සේ 3.29 ලදුපත් අංක 70 යටතේ අමතර ප්‍රාග්ධනයේ ලෙස හිරුකි රුපියල් 20000ක් ව්‍යාපාරයේ යෙදවිය. එයා අමතර ප්‍රාග්ධනයේ යෙදුණා. අපි දන්නවනේ එහෙම ප්‍රාග්ධනයේ යෙදුවොත් කොහොමද සටහන් කරන්නේ? මුදලින් ප්‍රාග්ධනය යොදවලා තියෙන නිසා මුදල් පොත හර වෙනවා 20000යි ප්‍රාග්ධනය කියලා. ඒ වගේම අපි කලින් ප්‍රාග්ධන ගිණුමක් ගහලානේ තිබ්බේ. ඒ ප්‍රාග්ධන ගිණුමම බැර වෙනවා 20000ක් මුදල් කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගිණුම් ටික සටහන් කරන්නේ. ඊට පස්සේ තුලණය කරන්න, ශේෂ කරන්න. මම කලිනුත් කිව්වා වගේ වැඩි පැත්ත, බර පැත්ත මොන පැත්තද කියලා අඳුන ගන්න. ඒකේ එකතු අරගෙන අඩු පැත්තේ තියෙන ඒ ගානේ වැඩි ටික අඩු කළා ඉතුරු ටික අරගෙන ඉදිරියට ගෙන ශේෂය කියලා දාලා තුලණය කරන්න.
හරි. අද වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. මාත් එක්ක රැඳී සිටියට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මම දන්නවා මාත් එක්ක මම කරන ගමන් ඔයත් කරා කියලා. එහෙම කරේ නැත්නම් අනිවාර්යෙන්ම කරන්න. මොකද ඒකෙන් තමයි ඔයාගේ ඔළුවට යන්නේ. ඒකෙන් තමයි ධාරණය වෙන්නේ. දීර්ඝකාලීන මතකයේ රැඳෙන්නේ ඔයාගේ ක්‍රියාකාරකම් තුලින්. ඉතින් මම මේකෙන් අභ්‍යාස සියලුම අභ්‍යාස ටික නිදසුන් ටික පැහැදිලි කළා. මේ පොතේ තව ක්‍රියාකාරකම් ටිකකුත් තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ඔයාලට අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. එහෙම අවශ්‍ය නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. එක්කෙනෙක් කමෙන්ට් කළත් මම අනිවාර්යෙන්ම මේ නිදසුන් ටිකත් සරලව පැහැදිලිව ඔයාලට කියලා දීලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ දැනුමට මොනවාම හරි දෙයක් එකතු වුණා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න, අමතක නොකර subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් මේ වගේම තවත් වටින වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු.